මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතේ කෝ පරිහානියේ සත්ත ධම්මේ සුදේසිතේ උපාසකෝ සේවමානෝ සද්ධම්මා පරිහාය තීති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කරන සද්ධර්ම පණිවිඩය කනවැකුණට පස්සේ බොහෝ දෙනෙක්ට අවබෝධයෙන් බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ ගිහිල්ලා සංඝ මොක්සුව සලසගන්න පුළුවන්කම ලැබෙනවා. සග මොක්සුව, සග කිව්වේ ස්වර්ග, මොක්සුව කිව්වේ මෝක්ෂ. ස්වර්ග මෝක්ෂ දෙකම. ස්වර්ගයි කියලා කියන්නේ සාමාන්‍ය ස්වර්ග සංකල්පනාවට නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ විසින් පනවපු පෙන්වපු චාතුම් මහා රාජිකය, තුසිතය, යාමය, තව්තිසාව, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝකවල තවත් රූපාවචර වශයෙන් ධ්‍යාන ලැබුවොත් බ්‍රහ්ම තලවල අනතුරුව ඒ සියලුම දේවල් අභිභව ලබන්න පුළුවන් නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ මේ සගමොක්සුව ලබා දෙන අමෘතේ වැනි වූ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සලසා ගනිමින් මේ දේශනාව මේ ආකාරයෙන් විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. ගාල්ල වැලිකොන්ද කලණි නිවසේ පදිංචි සීලවතී කුරුන්දගේ මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස විසින් අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ සැප්තැම්බර් 2 වෙනි දිනට 50 වන ජන්මදිනය සමරන මහනුවර බරිගම චන්ද්‍රිකා නිවසේ පදිංචි ඩී මංගල කීර්ති දියණිය ඇතුළු පවුලට සහසම්බන්ධ සියලු දරුවන්ට මේ ගොහර කටුක සංසාර බිය දැනී වහවහ නිවන් මඟ පැවසීමට දහමෙහි පමා නොවීමට මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරලා තියෙන්නේ. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මය ශ්‍රවණී වුණාට පස්සේ කෙනෙක්ට පුළුවන් අවබෝධය ඇති කරගෙන බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ යන්න. එහෙම යන අය කොටස් 4කට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. සාමාන්‍ය ගිහි ජීවිත ගත කරගෙනම බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ පිහිට පිළිසරණ කරගන්න අය උපාසක උපාසිකාව කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ දහම ඇහිලා, ඒ දහම ඇහුනට පස්සේ සම්පූර්ණ තමන්ගේ ජීවිතයම වුවත් කැප කරලා ඒ දහම අවබෝධ කරගන්නට විශ්වාසයෙන් භාග්‍යතුන් වහන්සේගේ පූර්ණ අනම පූර්ණ විනයම පිළිපදමින් තමන්ගේ ජීවිතය කැප කරන අනිත් දෙකොට්ටාසයට කව භික්ෂු භික්ෂුණී කියලා. ඉතින් වර්තමානයේ නම් භික්ෂුණී කියන කොට්ටාසය දකින්න පුළුවන් කමක් නැහැ. සමහරක් තැන්වලදී කතා බහක් ඇති වුණත් ඇත්ත වශයෙන්ම භික්ෂුණී සමාජය දැන් මේ වෙනකොට අතුරුදහන් වෙලා ඉවරයි. සාමනීරී භාවයත් අතුරුදහන් වෙලා ඉවරයි. නැවත ඒවා දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද තේරවාද පරම්පරාවේ පැවතගෙන එන
පිරිසිදු උපසම්පදාවෙන් උපසම්පදාවලත් භික්ෂුණීන් වහන්සේලා මේ වෙනකොට අභව්‍ය භාවයට පත් වෙලා ගිහිල්ලා තියෙන නිසා. එනිසා අපිට ඒ වෙනුවට දකින්න ලැබෙන්නේ අබ්‍රහ්මචාරීව Tamanගේ දී පැවැත්මම සීලයක සමාදන්ව ඒ සීලයෙන් ජීවිතය පෝෂණය කරගෙන ධර්ම මාර්ගයේ වඩමින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අබ්‍රහ්මචාරීව කැප වෙන ගත වෙන සිල් මේනියන් වහන්සේලා නැත්නම් සිල් මෙහෙණියෝ මෑණිවරුන් තමයි අපිට දේ වෙනුවට දකින්න ලැබෙන්නේ. කෙසේ නමුත් මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගත වෙච්ච අය. මේකෙදි විශේෂයෙන් මම කතා කරන්න යන්නේ මේ බණ ගොඩක් වෙලාවට අහන්නේ ගිහි උදවිය නිසා. ඒගොල්ලන්ගේ පැත්තට බර කළා තමයි මම දේශනා ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. දැන් එහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ සරණ ගිය අය ඉන්නවනේ. පළවෙනියටම පැවිද්දටපත් උනේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍ය ධර්මාබෝධයටපත් උනේ, රහත් භාවයටපත් උනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පිහිට පිළිසරණ කරගෙන පළවෙනියටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුන උදෙසා පැවිද්දටපත් උනේ නාලක ස්වාමීන් වහන්සේ. නාලක ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ කාලදේවල තවුසගේ මුණුබුරෙක් කියනවා. කාලදේවල තවුස මේ කතාව දැකලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පතුල් දෙක වැදුණයි කියනවනේ බෝසත් කාලේ නල්ලේ. වැදුණාට පස්සේ ගිහිල්ලා කියනවා මේ ඔයගොල්ලෝ අහලා පළවෙනියටම hina වෙලා පස්සේ ඇඬුවා කියලා. hina වුණේ බුදු වෙනවා දැකලා. ඇඬුවේ ඒ වෙනකොට මට ඉන්න බැරි වෙනවා කියලා. ඉතින් ගිහිල්ලා තමන්ගේ මුණුබුරෙක් තමයි නාලක කියලා කියන්නේ කිව්වා. කවදාරි දවසක මේ උතුමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. එදාට ධර්ම මාර්ගය හොයා ගන්නවා. ඒ වෙනුවෙන් ගිහි ජීවිතය අතැල්ල පැවිද්දට පත් වෙන්න කියලා කිව්වට පස්සේ මොකද උනේ? බුදුහාඳුර බුදු වෙන්නත් කලින්ම පැවිදි ශාසනය වෙනුවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා බණ භාවනා කරගෙන තියෙන ධර්ම මාර්ගය අධ්‍යයනය කර ඉද්දි තමයි භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ. පස්සේ මේ ස්වාමීන් වහන්සේ තමයි නාලක ප්‍රතිපදාව කියලා අහලා ඇති කතාවක් තියෙනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉන්නවා දැකලා ස්වාමීනි මාර්ගයක් දේශනා කරනසේක්වා කියලා ප්‍රතිපදාව අහගෙන ගියා යන්න. ගියාම යයි කවදාවත් ආවේ නැහැ. රහත්ම වෙලා පිරිනිවිලම ගියා. හරි. මේ තමයි පළවෙනි යටම පැවිද්ද ගැන අපිට ඉතින් පේන්නේ. රහත් උනේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා දක්වන අතීත ප්‍රාර්ථනාවක් එක්ක. පළවෙනි උපාසකයෝ බවට පත් උනේ දක්වන්නේ මේ තපස්සු බල්ලුක. තපස්සු බල්ලුක තමයි පළවෙනි උපාසකයෝ බවට පත් උනේ. එතකොට ද්වේවාචික උපාසක. ඒ ද්වේවාචික කිව්වේ මේ තෙරුවන් තිබ්බේ නෑනේ. තෙරුවන් තිබ්බේ නෑ. එතකොට තෙරුවන් සරණම ගියේ නෑ. සරණ දෙකයි තිබ්බේ. බුද්ධන් සරණන් ධම්මන් සරණන්. ඒ මොකද තපස්සු බල්ලුකලට ධාතුන් වහන්සේලා පූජා කරනකොට සංඝයා කියන පරපුර ඇවිල්ලා තිබ්බේ නෑ. ඒ භාග්‍යතුන් වහන්සේ වඩින අතරමඟ තමයි තපස්සු බල්ලුකලව හම්බුනේ. එහෙම තමයි කියන්නේ දේවාචික උපාසකයෝ කියලා කියනවා. ඒ නිසා විශේෂ නමක්. පළවෙනි උපාසිකාව බවට පත් වෙන්නේ සුජාතාව. සුජාතාව යසමහරහතන් වහන්සේගේ අම්මා. යසකුල පුත්‍රයා පැවිදි කරලා බණ කියලා අනතුරු අම්මයි තාත්තයි හොයාගෙන එනකොට යස මහරහතන් වහන්සේව පේන්නේ නැති වෙන්න එ르දියක් පාලා තමයි බණ කිව්වයි කියලා දක්වලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි මේ ශාසනය ආරම්භ වුනේ. එතනින් එහාට පැවතගෙන ඉන්න උපාසක උපාසිකා පරම්පරාවන් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් අද නම් අර භාග්‍යතුන් වහන්සේගේ උපාසක උපාසිකාවට බක පඬිතයාගෙන් ප්‍රභව වෙලා එන උපාසක උපාසිකාව ඉන්නවා. බක පඬිතයාගේ. මම මේක කලිනුත් කියලා ඇති. එහෙම අයත් ඉන්නවා. ඒකත් මතක තියාගන්න. බක පඬිතයන් එයි. අර බක පඬිතයාට තිබ්බයි කියන විදිහට ලොකු බඩක්. ලොකු බඩක් තියලා තියෙනවා. මේ ඒ හිතන් ඉඳලා තියෙන මේ බඩේ තමයි මොලේ තියෙන්නේ කියලා. ඒ මොලේ සයිස් එකට තමයි බඩ ඇවිල්ලා තියෙන්නේ කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නේ. ඉතින් බ්‍රෙඩි කැලි වලින් බඩේම පරිසම් කරගත්තයි කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒ පරම්පරාවෙන් පැවතගෙන යන පිරිසකුත් ඇති කියලා හිතනවා වර්තමානයේ සමහරුන්ගේ ක්‍රියාකලාප දකිනකොට. කෙසේ නමුත් එසේ උපාසක භාවයට පත්වෙච්ච උපාසකයෙක් පිරිහෙන්න පුළුවන් කරුණු ටිකක් තියෙනවා. එහෙම උපාසකයෙක් වුණත් උපාසක පරිහානිය ධර්ම කියලා කියනවා. උපාසක පරාභව ධම්ම. උපාසක විපත්ති ධම්ම. උපාසක භාවයෙන් පිරිහෙන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. මම මේ ටික කියන්න කල්පනා කළේ පින්වත්තුලට උපාසකයන්ගෙන් පිරිහෙන ලක්ෂණ ටික ඉගෙන ගත්තාම අන්නේ පිරිහෙන තැනට කටයුතු නොකර ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා මම මේක සිහිපත් කරන්න. උපාසකෙක් පිරිහෙන්න බලපාන පළවෙනි කරුණ තමයි භික්ෂුන් වහන්සේලා දැකීම අඩු කිරීම. යම් කිසි කෙනෙක් කාලයක් ගියාට පස්සේ දැන් උපාසකයෝ එනවනේ පණ කඩාගෙන එනවා. ඇවිල්ලා බුදුදහම ඇසුරු කරනවා. බුදුදහම නිසා සංඝයාව ඇසුරු කරනවා. ඇසුරු කළා ටික කාලෙකින් මේගොල්ලන්ට මේක ටිකක් තේරෙනවා. මේන් තේරෙන්න ගන්නවා. තේරෙන්න ගද්දි මොකද වෙන්නේ? සංඝයා බලන්නේ නේ කතාහරින්න. කියන්නේ සංඝ ඇසුර නවත්තනවා. පින්වතුනි අපි දැකපු දෙයක් කර්මස්ථානේ තියෙනවානේ.
මේ කර්මස්ථානයක් ලබා ගැනීමේදී සංඝයාගේ දර්ශනය කියන එක සංඝයා වහන්සේ නමකගේ ඇසුර කියන එක මාර වැදගත්. මේ සංඝයාගේ දර්ශනය කිව්වේ ස්වාමීන් වහන්සේ නමක් පේන්න වෙන්න ඕනි කියලා එකක් නෙමෙයි. ඒ සංඝයාගේ දර්ශනය ස්වාමීන් වහන්සේ නමක් දිහා බලන් ඉඳීම ඇතුළත අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. යෝගාවචර සංකල්පනා පුහුණුව. උන්වහන්සේලා පුහුණු වෙන හැටි. පුහුණු වෙන් උන්වහන්සේලාට තියෙන තුලාන්ත ආධ්‍යාත්මික සංයමය. ආධ්‍යාත්මික. බාහිර මිනිසුන්ම ඉන්න බෑනේ ලෝකප්පමාන ලෝකප්පසන්න කිව්වා. රූපප්පමාන රූපප්පසන්න. සද්දප්පමාන සද්දප්පසන්න. රූපෙන් ශබ්දෙන් ප්‍රතිපදාවෙන් මයින්නේ දුර්වලයෝ. ආධ්‍යාත්මින් මයින්න. ආධ්‍යාත්මික. අන්නේ ආධ්‍යාත්මික මැනීම කරගන්න අමාරුයි ආධ්‍යාත්මික දැනීම සිද්ධ කරන්න පුළුවන්. අඩුම භික්ෂුවක් ඇසුරේවත් ජීවත් වෙනවා නම්. කියන්නේ භික්ෂුවක් ඇත්තටම කියනවා නම් භාග්‍යතුන් වහන්සේගේ සංඝයාගේ දර්ශනීය හරිම ප්‍රියයි. ඒකයි. සංඝයාගේ දර්ශනීය කියන එක අනිවාර්යෙන් බොහෝ අයට තියෙන්න ඕනි. බොහෝ පිට රටවල් වලට දුෂ්කර රටවල් වලට මේවන්නේ. ඒ නිසා තියෙන අය මේවා පරිස්සම් කර ගැනීමට දඟලන්න උත්සාහ කරන්න ඕනි. ඒක මතක තියාගන්න. දැන් බලන්න කොච්චර මට මතකයි මම පැවිදි වෙන්න කලින්. මම පැවිදි වුණේ 2015 අප්‍රේල් මාසේ. ඒතර මම 2014 ජූලි ඕගස්ට් වල විතර ඉඳලා එක විහාරස්ථානයක් ඇසුරු කරගෙන වාසය කළා. හරි. එතකොට සංඝයාගේ දර්ශනයට යෑම කියන එක පිංගුතුනි මට උදා කරපු ලාභය පොඩි නෑ. පිංගුතුලා හිතන්න ඉස්සර මට මතකයි මම මහාන වෙන්න කලින් දැන් උදේ පාන්දර පන්සලට යනවා. උදේ පාන්දර යනවා. ගිහිල්ලා පන්සලට වෙලා ඉන්නවා. ඉතින් යනකොට ලොකු හාමුදුරුවෝ අතු ගන්නවා. අමදිනවා. එහෙමනේ අතු ගන්නවා කියන්නේ අමදිනවනේ කියන්නේ නේ. අමදිනවා. ඉතින් අපිත් ඉදලක් අරගෙන කුණු ටික පුච්චනවා, අමදිනවා. ඊට පස්සේ ඔන්න දාන ගේන අය එනවා. දාන ගේන අයවට බුද්ධ පූජා පාත්‍ර සෝදලා දැන් දාන ගේන අය අහන්නේ පුතා කොයිද මේ බුද්ධ පූජා පාත්‍ර තියෙන්නේ, කොයිද පෑන් පූජා කරන්නේ, කොහොමද පූජා කරන්නේ, කොයිද මුතු කුඩ, කොයිද පැදුරු, ඒ ඔක්කොම හදලා දීලා ඔන්න බුද්ධ පූජාව වඩම්මනකොට මුතු කුඩේ අල්ලන්න කවුරුත් නැහැ සමහරක් වෙලාවට. ඉතින් එන්නේ අම්මයි අක්කයි නංගි ඔය වගේනේ. ඔන්න මුතු කුඩෙත් අල්ලන් බුද්ධ පූජාවත් වඩම්මනවා දැන් බුද්ධ මන්දිරේට. හරිද? වඩම්මලා මට මේ මගේ ජීවිතේ වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ පෙළගස්වගෙන. වඩම්මලා ඔන්න බුද්ධ පූජාව තියලා මුතු කුඩෙත් තියලා ඔන්න ස්වාමීන් වහන්සේටත් පණිවිඩය දෙනවා මගේ ස්වාමීන් වහන්සේ කවුරු හරි ඉන්න පොඩි ආමතුරු කෙනෙක් හරි බුද්ධ පූජාව වඩම්මලා තියෙන පූජාව තියන්න සුදුසුයි කියලා ඔන්න පණිවිඩෙත් දීලා එහෙමම යනවා දානශාලාවට. යනකොට අර අම්මලා ගෙනාපු ගස් ලැබු තියෙනවා කොමඩු තියෙනවා දැන් ඒවා කපලත් නැහැ හරිද? අපි කරන්නේ මොකද? මීන් සැරේ පිහියක් අරගෙන කපනවා. තැඹිලි තියෙනේවා කපලා වතුර ටික අයින් කරනවා. රොඳ තියෙනේවා සූර්ලා දානවා. ලොකු හාමුදුරුවන්ට අත සෝදන්න භාජනයක් බොන්න උණු පැන් එකක් ගහනවා ස්වාමීන් වහන්සේලාට වළඳන්න. ස්වාමීන් වහන්සේලා කුණු දාන බාස්කට් සෝදලා ඒව ඔක්කොම ලෑස්ති කරලා පාත්‍ර ටික ඇරලා පාත්‍ර සෝදලා ස්වාමීන් වහන්සේලාට වළඳන්න ලෑස්ති වෙනකම් බලන් ඉන්නවා. ඔන්න ස්වාමීන් වහන්සේලා වළඳනවා. වළඳලා උන්වහන්සේලාගේ පාත්‍ර වළඳලි ඉවර වෙනකොට පාත්‍ර ටික අතට ගන්නවා. අතට අරගෙන සෝදනවා. සෝදලා අවුවේ තියලා සුදුසු පරිදි වියලලා උන්වහන්සේලාගේ තවික වලට දාලා උන්වහන්සේලා වඩිනවා දීලා. තවික වලට දාලා දානශාලාවෙන් තියනවා. මේ ජීවිතේ පිටුතුරි මම මාස 6ක 7ක පමණ කාලයක් මාස 6ක් වගේ කාලයක් මේ වගේ විහාරස්ථානය ඇසුරු කරගෙන හිටියා. ඒකල්ලා ඔන්න ඉතින් දාන ගෙනාපු අම්මලා අපටත් දාන ටිකක් දීලා යනවා. උන්න සායනාසලාගේ වළඳලි ඉතුරුණයින් පස්සේ ඉතින් දාන ටිකකුත් වළඳලා පන්සලෙම සමහරක් වෙලාවට. ඊට පස්සේ යනවා පොඩි සායනාසෙ නමක් හරි ඉන්න කුටියක් ගාවට. ගිහලා උන්වහන්සේත් එක්ක ධර්ම කාරණාවක් සාකච්ඡා කරනවා. උන්වහන්සේත් එක්ක පැවිදි ජීවිතය ගැන කතා කරනවා. සතුටින් ඉන්නේ කියලා අහනවා. එයි මගේ සායනාස මොකද්ද ප්‍රශ්න කියලා අපිට දැනගන්න පුළුවන්. උන්වහන්සේලා සමහරක් වෙලට කියනවා මල්ලි කඩේට පොඩ්ඩක් ගිහිල්ලා එන්න පුළුවන්ද? මෙන්න මේ වගේ මොන හරි අරගෙන උන්වහන්සේලා වෙනුවෙන් ඒව කලි හරි සතුටින් අපි කළා එහෙම සතුටින්. උන්වහන්සේලාගේ සිවුරු තියෙනවා සමහරක් වෙලාවට සෝදන්න අරන් යනකොට අපි ගිහිල්ලා සෝදලා දෙනවා. සමහර සායනසලා හිස බානවා. බානකොට රේසරේ අරගෙන මගේ සායනස අපි බාන්නද? මම බාලා දෙන්නද කියලා හැම හාමුදුරු කෙනෙක්ගේම හිස බාලා සිවුරු සෝදලා ඒව වනලා ආයි නවලා ඊට පස්සේ ඔන්න ගිලන් පස් එකක් හදාගෙන යනවා. සව් එකක් හදලා දෙනවා. කැඳේ එකක් හදලා දෙනවා. මොනවා හරි. ආයි දවල් දානෙටත් ඔය ටිකම කරනවා. ඔන්න 12ට විතර වැඩ ටික ඉවරයි. පන්සලේ වැඩ ටික ඉවරයි. ස්වාමීන් වහන්සේලා ටිකක් විවේක ගන්නවා. ගෙදර පැත්තට ගිහිල්ලා ටිකක් වෙලා පැයක් දෙකක් ඉඳලා ආයි හවස එනවා පන්සලට. 3ට 4ට එනවා. මොකද ඔය වස්සාන කාලයක් අහුුනේ. මට මතකයි ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන්නේ වස්සාන කාලෙනේ. වස්සාන කාලයක් වුණේ හැමදේම හවසට පූජාවක් තියෙනවා. ඉතින් සවුන්ඩ්ස් හදලා
එතකොට හැම සෙන්සුරාදා මිරිදම විශේෂ ධර්ම දේශනා කළා බලන්න පිංගුතුනි මේ සංඝයාගේ දර්ශනයට යෑම තුල රස කරන්න පුළුවන් කුසලයේ මට ඒක කියන්න ඕනේ. ඊට පස්සේ මට මතකයි ස්වාමීන් වහන්සේලා සහ එකල පන්සලට එකතු වෙච්ච ඒ තරුණ පිරිස එක්ක අපි ඔය චෛත්‍ය හදන්න ගියා. වැසිකිලි වලවල් බැන්දා. බෝධිමලු සුද්ධ කළා. බුදු පිළිම පූජා කරා. ඊට පස්සේ මොකක් හරි ධර්ම දේශනාවක් තියෙනවා නම් ඒවා ගමට ඒ පණිවිඩය දුන්නා. ඒවා ලෑස්ති කරා බල්බ් වල කොඩි හැම දෙම කුදු මහත් අහවල් දේ නොකලයි කියන්නේ පින්වතුනි. නැතිතරම් පින්කම් මේ ජීවිතේ කියන්නේ සංඝයාගේ දර්ශනෙන් ලැබෙන ලාභයනේ. අවසානයේදී එතනම ඉඳලා එක දවසක ලොකු හාමුදුරු ගාවට ගිහලා ලොකු සයින්ස් මහාන වෙන්න ආසයි. මම දැන් මහාන වෙන්නද කියලා. එතකොට තමයි මේ පැවිදි ලාභය කියන එක අපිට ලැබෙන්න පටන් ගත්තේ. දැන් බලන්න සංඝයාගේ දර්ශනෙන් උපාසකෙක් පිරෙන්නේ නැති හැටි. හදිසියවත් මට එදා ඒ සංඝයාගේ දර්ශනේ නැතුව යාළුවෝ ටිකත් එක්ක සුරු කර හිටියා නම් මොකද වෙන්නේ? එනම් අද ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා කෙනෙක් නැහැනේ. ඒතරේ හාමුදුරුවොත් එක්ක ඉන්න කාලේ අපි පාලි පොත රත තිබ්බා. ඊට අපිට සංස්කෘත පොත් පෙන්නුවා. අපි ඒවා ආසාවෙන් බැලුවා. බණ ඇස්සුවා අපිට බණ ඇස්සුවා. ඊට පස්සේ පින්කම් වලට පිරිකර අපි ලෑස්ති කරලා තියෙනවා. කොච්චර දේවල් කරාද කියලා පින්වතුනි පුදුම ජීවිතයක් තිබ්බේ. සංඝයාගේ දර්ශනින් ලැබෙන ලාභය දැක්කද? එනිසා හැකි සෑම අවස්ථාවකම සංඝයාගේ දර්ශනයට ආ යුතුයි. සංඝයාගේ දර්ශනයට කියලා වීඩියෝ කෝල් ගන්න දෙන්න එපා. සංඝයාගේ දර්ශනයට යෑම කියලා කියන අන්නර සමීපයට යෑම පින් කන්දරාවක් කරගන්න පුළුවන්. ඒ ආසාවෙන් කරනකොට දැන් උන්වහන්සේලා සමහරක් වෙලාවට අපි හොයන ජීවිත ගත කරපු අයම නෙමෙයි. හැබැයි ස්වාමීන් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේලා කියන සංඥාව එලවාගෙන උපස්ථාන කරපු නිසා අදටත් උන්වහන්සේලාගෙන අපට තියෙන පුදුම ශ්‍රද්ධාවක්, පුදුම ගෞරවයක්. උන්වහන්සේලාත් අපිව දැක්ක තැන කොහොමද ස්වාමීන් වහන්සේ කියලා කතා කරන තරම් උන්වහන්සේලා අපිට ලෙන්ගතුයි. පැහැදිලිද මම කියන්නේ? ඒ සනීපය නිසා තමයි පැවිද්දට තව තවත් ආදරේ හිතුනේ. කවදාවත් උන්වහන්සේලා කුහක නැහැ. මහාන වෙන්නද කියලා අහනකොට ස්වාමීන් මටත් මහාන වෙන්න ආසයි කොහම අනේ කොච්චර හොඳයිද මහාන වෙන්න මල්ලි. මහාන වෙන්න. දැන් කොහමද? කවුරු හරි ඕස්ට්‍රේලියාවේ ඉන්න. මං අහනවා මටත් ඕස්ට්‍රේලියාවට එන්න ආසයි. ආපෝ මෙහෙනම් එන්න එපා. එතකන් ඒ හොඳට ඉන්නවා. ඒ කියන්නේ ඉරිසියාව. පැවිද්ද එහෙම නැහැ. මහාන වෙන්න මල්ලි. බණත් කියන්න පුළුවන් වෙයි. පූජාවත් කියන්න පුළුවන් වෙයි. ගාතත් කියනවා. සමහරක් දවසට ස්වාමීන් වහන්සේලා අපිට කියලා ගාතා උගන්වලා තියෙනවා පින්වතුනි. කියන්නේ ඒ තරම් ලස්සනයි ඒක. හැබැයි ස්වාමීන් වහන්සේලා කවදාවත් එහෙම නැහැ. අනේ මල්ලි මහාන වෙන්න. කොච්චර හොඳද? කොයිද මහාන වෙන්නේ? සමහර ස්වාමීන් වහන්සේලා අපිට කියලා තියෙනවා මල්ලි ඔයාලගේ ඉලක්ක වලට යන්න ඕන නම් ඔයාලා ඔය හොයන ජීවිතේ ලබන්න ඕන නම් මේ පන්සල් වල නම් මහාන වෙන්න එපා. පේනවනේ දානයි මානයි ඉවරයක් නැහැ. අපි ඉතින් මේක ආදරෙන් කරනවා. හැබැයි අපිත් කවදාරි දවසක සෙනසුනකට විහාරස්ථානයකට ගිහලා විවේක ගන්න ඕනේ. අපේ මල්ලි යන්නේ ආරණ්‍යයකට. අර ආරණ්‍ය හොඳයි. කිය අපිට පාරවල් පෙන්නුවේ ඒ ස්වාමීන් වහන්සේලා. බලන්න සංඝයාගේ දර්ශනය උපාසකයෙක්ට ගෙනල්ලා දෙන අභිවෘද්ධිය පිරෙන්නේ නැහැ. උපාසකයෝ පිරෙන්නේ නැහැ සංඝයාගේ දර්ශනේ. සංඝයාගේ දර්ශනේ ඉන්නකොට කවුද පිරෙහුනේ? පින් කන්දක්. උන්වහන්සේලාට දානි දුන්නා. දානි වළඳලා අතසෝදන්න පැන් එක දුන්නා. නේ දැන් බලන්න මට මගේ මතකේ හාර උස්සලා බලනකොට පින්වතුනි පුදුම සතුටක් ජීවිතේ තියෙන්නේ කාල. ඒ වගේම පස්සේ තමයි අපිට අපේ ජීවිතේ ලැබුණේ. එතකන් අපි ජීවත් වෙලා නැහැ. ජීවත් වෙන්න දඟලලා. එතකන් අපිට ජීවත් වෙන්න ලැබුණේ නැහැ. අපි ජීවත් වෙන්න දඟලපු අය. හැබැයි අපිට අපේ ජීවිතේ ලැබුණේ අතනදී. එතෙන්දී ලැබිච්ච ජීවිතේ කොච්චරක්ද කියනවනම් දැන් මේ පන්සලට යනකොට සාමාන්‍යයෙන් හොඳයිනේ. ඒක පන්සලට යනකොට ඕන කෙනෙක් කැමති ඉන්නේ පන්සලේ ඉන්න. තියාවනේ අර පුතා පන්සලේ ඉන්න හරිම හොඳක් තියෙන්නේ කොළඹ නේද? එහෙම ඉතින් මට එනවා කනට හරියද? කොළඹ ඉඳන් ඇවිල්ලා නේද? පුදුම හොඳක් තියෙන්නේ නේ. ආරගොල්ලෝ මේගොල්ලෝ අම්මලා අක්කලා ලංගිලා ඔක්කොලම දැන් පන්සලට ආවම මල්ලි නැද්ද? අර මල්ලි නැද්ද? හැබැයි විහාරස්ථානයේ ලැබපු සැපය කොච්චරක්ද කියනවනම් කිසිම තැනක වමනේ ගොඩක් උඩ ඉන්නවා වගේ පිංගුතුනි නොගෑවි ඉඳලා පැවිද්දට දක්වා වෙන්න පුළුවන්කම ලැබුණා. මොකද සංඝයාගේ දර්ශනයත් එක්ක ජීවත් වෙච්ච ජීවිතේ තිබිච්ච සතුට නිසා, සැපය නිසා, සනීපය නිසා එතෙක් කාලයක් කතා නොකරපු අය ඒ ජීවිතයට ගියාට පස්සේ කතා කරනවා. ගෙදරක් ගාවින් ගියොත් ඇතුළට ගන්නවා පුතේ කියලා ඔළුව අත ගන්නවා. දැක්කහම අපට වැඳලා යනවා සමහර අය. සිල් ගන්න ගියා වුණත් අර තිබ්බ ඇඳුනුම්කම තියෙනවනේ.
සිල් ගන්න යනවා පොයට. සමහරකට වැඩ සටහනම සංවිධානය කරන්නේ අපි. අර පන්සලෙන් හාමුදුරුවෝ ගේමු, මේ පන්සලෙන් හාමුදුරුවෝ ගේමු. පිඟුතුනි, උතුරු සළුවක් දාගෙන ඉස්සරහටම ගිහිල්ලා ආසාවෙන් දවසෙන් බණ ඇහුවා. බලන්න කවදද කාටද ලාභය? සංඝයාගේ දර්ශනය උපාසකයෙක්ට උදා කරන්නේ මහත් වූ ලාභයක්මයි. ඒක මතක තියාගන්න. ඒක තමයි මට කියන්න ඕනේ. පළවෙනි එක. සංඝයාගේ දර්ශනයට නිතර කැමති වෙන්න. හරි ජීවිතේ. අතීත මිනිස්සුත් සංඝයාගේ දර්ශනය නිතර කරපු අය දුටුගැමුණු රජතුමා අනාථපිණ්ඩික සිටුතුමා විශාඛාව හවසට පන්සල් ගිහිල්ලා තියෙනවා. සංඝයාව බලන්න. දන් දීලා තියෙන සති ගණන්, මාස ගණන් ආගන්තුක දාන, ගිලාන දාන, ගමික දාන, විශාඛාව එක එක දාන දීලා තියෙනවානේ. විශාඛාව එක එක දාන දීලා තියෙනවා සංඝයා වෙනුවෙන්. 2 ධර්ම ශ්‍රවණයේ අතහැරීම. නිතර නිතර බණ ඇසීම අතහැරියොත්. ඔගොල්ලෝ බණ අහනවනේ. බලන්න ඕගලන්ට පින්වතුනි උදා වෙලා තියෙන ලාභය. දැන් ටීවී channel එකක් දැම්මොත් පැය 24ෙම බණ. ස්වාමීන් වහන්සේලාගේ නමින් ඕනි තරම් නාලිකා YouTube channels තියෙනවා. එතකොට අපි ගත්තාම Facebook accounts තියෙනවා. දැන් ඉතින් වර්තමානයේ අපි තාක්ෂණයත් එක්ක ඉන්න අයනේ. ඒතර මේ දේශනා කොච්චර ඔබට ශ්‍රවණය තමයි දවසට 1 2 3ක් වැටෙනවා. දවසට බණ ඇසීම කිද මේ කොවිඩ් කාලේ. හිතන්න මගේ රත්තරන් පිංගුතුලා මේ කාලේ මේවා තිබ්බේ නැත්නම් ඕගොල්ලෝ කොච්චර අසරණයි මලමිනි වගේ මැරෙන්න වෙන්නේ සංඝ දර්ශනයක්වත් නැතුව. හිතන්න මම කොවිඩ් එකත් එක්ක මට ආරණ්‍යෙන් එළියට යවෙන කාලේ අඩුයිනේ. අඩුයි ඇත්තටම එහෙම යන්නෙම නැති තරයි. ආරණ්‍යෙන් එළියට කුටියෙන් දානශාලාවට යවෙන්නෙත් කලාතුරකින්. දානික කවුරු හරි අපේ ඉන්න සංඝයාගේ දර්ශනීය කැමති හිත කැමති මල්ලිලා කැපකරුවන් ඒගොල්ලෝ ගෙනල්ලා දෙනවා. සර කුටියෙන් එළියට ගිහලා දානශාලාව පැත්තට යන්නේ දවස් 2කට 3කට පස්සේ. සමහරක් වෙලා. එතකොට ඔයගොල්ලන්ට හිතන්න මේ කාලේ බණක් ඇහුන් නැති වුණාන මලකඳක් සොහොන් වගේ ජීවත් වෙන්න. හැබැයි සද්ධර්ම ලාභය කියන එක අද ලැබිලානේ. එතකොට උපාසකයා දෙවණියට පිරියෙන්නේ බණ ඇහුවේ නැති වුණා. බණ ඇහුවේ නැති වුණාම පිරියෙනවා. ඒ නිසා බණහන් නැති වෙන්න බෑ. බණහන් නැතුව ඉන්න බෑ. බණ ඇහුවේ නැති වුණාමත් උපාසකයා කියන කෙනා පිරියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. එයි බණ වලින් පිංගුතුනි අපේ ජීවිතය වෙනස් කරනවා. හැමදාමත් මේ දවස් ටිකේ මං කියපු බණ ටික ඔයගොල්ලන්ගේ ඔළුවට ගියා නම් මේ දවස් ටික ඔයගොල්ලෝ බණ අහන්නේ නැතිනේ. මේ දවස් ටික බණ ඇහුවෙන් නම් ඒ ටික අහන්න. ඒ ටික ඔළුවට ගියා නම් ඇත්තට මං කතා කරේ මේ වගේම ධර්මකාරණා පැත්තකට දාලා ධර්මකාරණා තමයි. ඒ ධර්මකාරණා අවබෝධ කරගන්න යා යුතු සමාජයක් හැඩගැහෙන්න ඕනේ කවර ආකාරයෙන්ද? ඒක තමයි කතා කරේ. මුදිතාව, සත්පුරුෂය, උපාසකයා කවුද? මේ අදකත උපාසකයා පිරිහෙන ලකුණු. ඇයි මේ? ඒ උපාසකෙක් තුල සකස් විය යුතු පදනම රඳා පවත්ව ගන්න. ඒක රඳා පැවතුනේ නැත්නම් ධර්ම අවබෝධය කරන්න වෙන්නේ නැහැ පිටුතුනි. ධර්ම අවබෝධය කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා බණ ඇසීම අංගයක් කරගන්න. අපිත් ඔය පිටුතුල විශ්වාස කරන්න මමත් යම් කිසි වෙලාවක් ලදොත් කුමක් හෝ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවමයි. එහෙනම් අපේ මනස මේ ට්‍රැක් එකේ තියලා ට්‍රැක් එකෙන් එළියට යන්නේ නැහනේ. ඔගලන්ගේ අපේ කියලා මේ ඔගලන් ට්‍රැක් එකෙන් එළියට යනවා නම් දැන් හිතන්න ඔගොල්ලෝ වැඩට යනකොට ඔය විකාර අරකයි මේකයි ගොසිපුයි පත්තරවල විස්තරයි ඕවා යන්නේකේ යන ගමන් දාන්න බණක් වැඩට ගිහලා පෝස්ට් කරන්න දවල් ලන්ච් එක ගන්නකොට දාන්න බණක් ආහාර ගන්නකොට බණක් අහගෙන ආහාරය ගන්න කමක් නැහැ වෙලා තියෙන විදිහට අපි ජීවිතය කළමනාකරණය කරගන්න දැන් මමත් එහෙමයි පිටුතුනි සමහරක් දවසට මට ඇසිය යුතුම දේශනාවක් තිබුත් අපි බොහොම සීයෙන් දාන එක කරගන්න ගමන් බණක් ඇහෙන කනට දාලා තියෙන එකවර ඉන්ද්‍රියෙන් දෙයක් වැඩ කරවන්න පුළුවන් ප්‍රශ්නයක් නේ අපිට දැන් අර උළු ගන්න බණ ඇසුවේ නැති වෙනකොට මොකද වෙන්නේ කියලා අසපු දේ නැවත ඇහෙන්නේ නොඅසපු දේ ඇහෙන්නේ නේ නොඅසපු අලුත් දේවල් කනට වැටෙන්නේ ඒකට කන හොයන්නේ වෙන ඒවානේ සද්ද හොයනවා සින්දු හොයනවා දැන් පිටුතුනි ඒවට වෙලාවක් නෑ එළියට ගිහිල්ලා ඒවා අහයි හේතුව බණ අහනවා බණ බුදු බණ සවනට වැටෙනකොට කෙලස් මාරය කියන කෙනා යට වෙනවා ධර්ම කාරණා කියන ඒවා උඩේනවා
ධර්මතා කියන ඒවා වැටහෙනවා. යථා ස්වභාවය කියන එක තේරෙනවා. උපාදාන කියන ඒවා නැති වෙනවා. තෘෂ්ණාව කියන ඒවා ෂය වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ෂය වෙලා යන්නේ හිතා ගන්න බැරි විදියකට. හිතා ගන්න බැරි පැත්තකින්. නිසා උපාසකයෙක් පිරිහෙන්නේ නැතුව ඉන්න නම් අප්ඩේට් එකක් තියෙන්න ඕනි. බණ අසන්න ඕනි. බණ අසන්න ඕනි. බණ ඇසීම උපාසකයෙක් පිරිහෙන්නේ නැති වෙන්න බලපාන ලොකු කාරණාවක් බව මතක තියාගන්න. ඊළඟ කතාව කතා කරනවා අදිසීලේ න සික්කති. අදිසීලේ න සික්කති. සීලයන් වල හික්මෙන්නේ නැත්තම් අන්න උපාසකයෙක් නෙක්ඛම්මේ පුරුදු කරන්න ඕනි. නැත්තම් පිරිහෙනවා. කාම වස්තු හොයන්න ගියොත් පිරිහෙනවා. එන්න තමන්ගේ සීලය ශක්තිමත් කරන්න. පංච සීලේ නම් gedara ඉද්දි එක සීල්පදයක්වත් නැහෙනි. පංච සීලය සමාදන් වෙන උපාසකයෙක් වෙද්දි නිත්‍ය සීලයේ විදිහට. නිත්‍ය සීලය. බොරු කියන්නේ නේ. ප්‍රාණඝාතය කරන්නේ නේ. දැන් බලන්න ඒ ලාභය ගිහි කාලේ gedara ඉද්දි අපේ අතින් සමහර දේවල් වෙන්නේ නැති අකුසල්නේ. හැබැයි පැවිද්දට ආවද මේ ආරණ්‍යක ඉන්න අපි දැන් මල්ලි කෙනෙක් ගත්තා. මම ඔයගලන්ට කලිනුත් කියලා තියෙනවා එක දවසක් ඔය අපේ දවසක් මං කුටියෙන් එළියට ඇවිල්ලා බලනකොට අපේ ওই පොඩි වාහනේ ලෝන මල්ලි මොකද කරන්නේ මේ ටැංකියකට වැටිලා ඉන්නවා සත්තු වරයට වාහන එක එක්කෙනා අයින් කරනවා. බල මොකද කරන්නේ? දැන් මේ ලොකු පිනක් කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙන මේ සත්තු ටික අයින් කරනවා. ඉතින් මං කල්පනා කළා එදා මගේ ඔළුවේ ඒක තාමත් වැඩ කරනවා. මේ සෙනසුණක් ඇසුරේ ළමයෙක් රැස් කරන ප්‍රාග්ධනීය බලය. එයාගේ ප්‍රාග්ධනීය බලන්න. හැරෙන්නේ හොඳ පැත්තට. හොඳට දෙදන් දෙවලමිට නලල බිම තේල වඳින්න පුරුදු වෙනවා. සාමින් වහන්සේ කියලා කතා කරන්න කටහුරු වෙනවා. ආගමත් එක්ක බැඳිච්ච වචන ටික කනට වැටෙනවා. ධර්මානුකූල දේවල් හිතට. සමහර කෙනෙක් ඇත්තටම මේගොල්ලන්ට අසනීපයක් වුණත් කතා කරන්නේ ඒක අර නොආදරෙන් නෙමෙයි. නොආදරෙන් නෙමෙයි ධාතු කිපිලා. ඒක කියන වෙලාවල් තියෙනවා. මගේ මේ ධාතු කිපිලා. අයි අර ධර්මයේ වැටිලා. ටිකින් ටික සීලය වැඩි වෙනවා. ඒක අෂ්ටාංග සීලයට යනවා. ඒ මොකද්ද? පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාප මුකුත් කියන්නේ නෑ. පස්සේ මේක දස සීලයට යනවා. විකාල භෝජනත් රකින්න. අද විකාල භෝජන රකින්නවා කියලා. ටිකින් ටික සීලය වැඩි වෙනකොට ඒ හික්මීම වැඩි වෙනකොට රැකවරණය වැඩි වෙනවා. මේ තමයි තුන්වෙනි කරුණ. නිසා උපාසකෙක් පිරිහෙන්නේ නැතුව ඉන්න නම් හැබැයි අර සංඝයාගේ දර්ශනය කියන එක භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ මුලටම දැම්මේයි. නිකන් හිතන්න භාග්‍යතුන් වහන්සේට තිබ්බනේ මේ වෙන තැනකට ඕක දාන්න පළවෙනි එක සද්ධර්මීය කියලා දාලා. දැන් ඔයගොල්ලෝ සද්ධම්මෝ පරම දුර්ලභෝ. හරිනේ. භික්ෂු දර්ශනයේ නෙමෙයි සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්වේ. බුද්ධපාදෝච දුර්ලභෝ. එමෙ කියන්නේ මනුස්ස ජීවිතය දුර්ලභයි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය දුර්ලභයි, සන සම්පත්තිය දුර්ලභයි, සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්වා. දුර්ලභංච මනුස්සත්ත බුද්ධපාදෝච දුර්ලභා කන සම්පත්තිය සද්ධම්මෝ පරම දුර්ලභෝ. ඇයි එහෙනම් භික්ෂුන් දැකීම කියන එක මුලට දැම්මේ? මොකද භික්ෂුව දැකීම තුල, භික්ෂුවගේ රැකවරණය තුල, භික්ෂුව සලසන පාදම තුලයි සෙසු සියලුම ලාභයන් ඔවුන්ට උදා වෙන්නේ. ධර්ම ශ්‍රවණිය ලැබෙන්නේ එතනින්. හරි? සීලෙ හික්මීම ලැබෙන්නේ එතන. පෙර හිතුනේවත් නැති දේවල් ඊට පස්සේ හිතෙනවා මම දූතාංගය සමාදන් වෙනවා. සස් මටත් දූතාංග සමාදන් වෙන්න පුළුවන්ද? පුළුවන්. මොන දූතාංගය? ඒක ආසන. එක වේලයි කන්නේ. අනේ සාදු සාදු. කමක් නැහැ. දස සිල් වලට යනවා. ඉරිදට පොයේ දවසට සිල් සමාදන් වෙන්න පට. හැබැයි මෙහෙමයි. හැම උපාසකයෙක්ටමත් මෙහෙම නෑ ඉතින්. ඔළුව තියෙන උපාසකයෝ වෙන්න ඕන. මේව ප්‍රයෝජන ගන්න. නැත්නම් දැන් ඉතින් පන්සලේ අපි හිතමුකෝ පන්සලේ ඉන්නවා බල්ලෙක්. දැන් ඌට හිතෙන්නේ නෑනේ පොයට සිල් ගන්න ඕනි කියලා. හේතුව යාට මොලයක් නෑනේ. මේ උපාසකයෙක් බවට පත් වෙලා පිරෙන්නේ නැතුව ඉන්න. මුලින්ම උපාසකයෙක් වෙන්න ඕනේ. බවට පත් වෙලා පිරෙන්නේ නැතුව. උපාසකයෙක් වෙන්න මොකද කරන්න ඕනේ? ඒක කතා කරා පහුගිය දවසක ධර්ම දේශනාව. උපාසකයෙක්ගේ ගති ලක්ෂණය මොනවද? අද කියන්නේ ඒතන්ට ආපු උපාසකයා එතනින් පිරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක. අදි සීලේ නසික්කති කියන්නේ සීලේ හික්මෙන්නේ නැත්නම් මේ ගුණාංගවල හික්මෙන්නේ නැත්නම් එයත් පිරිහිලා යන උපාසකෙක් බවට පත් වෙනවා. අප්පසාදෝච බික්ක කියන්නේ මෙතනත් කියනවා
අප්‍රසාදය කවුරු ගැනද? භික්කසු. භික්ෂුන් වහන්සේලා සම්බන්ධව භික්ඛූසු කියනවා. භික්කසු නෙවෙයි භික්ඛූසු. භික්ක කියලා කියන්නේ භික්ෂාවට. එතකොට භික්ඛූසු කිව්වම භික්ෂුන් වහන්සේලා කෙරෙහි. අප්‍රසාදෝච නිතරම අප්‍රසාදයතුව වාසය කරනවා. පින්තුනි මම අර කිව්ව මම විහාරස්ථානයක වැඩ හිටියා කියලා කාලයක්. ඒ වගේ ඉද්දි අපි දැකපු සමහර දේවල් එක්ක. කියන්නේ උන්වහන්සේලාට බණක් භාවනාවක් කරගන්න හිම අදහසක් වැටිලත් නෑ. එහෙම කියලා දෙවෙන්නෙත් අඩුවෙන් වෙනත් පැත්තක් නේක. ඉතින් පොඩි හාමුදුරුවෝ ඉන්නවා. හැබැයි කවදාවත් උන්වහන්සේලා ගැන අප්‍රසාදයක් නම් ඇති කරගත්තේ නෑ. සමහරු ඉන්නවා ස්වාමීන් වහන්සේලා වැසුරු කරලා අප්‍රසාදය ඇති කරගන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර එක සූත්‍රයක දේශනා කරේ පුද්ගලයෝ 5ක් ලෝකේ ඉන්නවා. මොකද්ද? කාලයක් එකට ඉඳලා අප්‍රසාදය ඇති කරගන්නවා. ඊට කාලයක් එකට ඉඳලා අවගුණ කියන්න ගන්නවා. ඒකමයි ලෝකේ ඉන්නවා දුර්වලයෝ. මෙතනදිත් මේ කතාව වැදගත්. අන්නේ අප්‍රසාද ජනක සිතවිල්ල දැන් පින්වතුනි ඇත්තටම මම මේ ඔබට ඇත්තම කතාවක් කියන්නේ. ඕගොල්ලෝ හිතන්නකෝ සුජාත පුත්‍රිකට එනවා කවුරු හරි භික්ෂුවක් මහාන වෙනවා. මහාන වෙලා උන්වහන්සේ තීරණය කරනවා ස්වාමීනි මම උපාසකෙක් බවට පත් වෙනවා. මට මෙන්න මේ විකාල භෝජන ආදී සිල්පද රැක ගන්න අමාරුයි. පින්වතුන්ලා විශ්වාස කරන අපේ ගෞරවයේ ඒත් එහෙමමයි. උන්වහන්සේ සිල්වත්ද නැද්ද කියන එක මත නෙමෙයි උන්වහන්සේට තියෙන ගෞරවය රඳා පවතින්නේ. අපි උන්වහන්සේගේ ප්‍රතිපදාවට ආදරේ. උන්වහන්සේ ගත්ත වීරියට ආදරේ. උන්වහන්සේ කරන දේවල් වලට ආදරේ. උන්වහන්සේගේ දුර්වලතාවය උන්වහන්සේලා කොයි වෙලේ හරි හදාගනි. හැබැයි අප්‍රසාදක අදාද වෙනකොට මේවා විකාරයක් වෙලා. අප්‍රසාදුච භික්ඛුසුනේ එක් භික්ඛුසු. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා ගැන අප්‍රසාදියම ඇති කර ගැනීම ගතිය වැඩි ආයතන සරණ ගිහිල්ලා. පුද්ගල සරණ ගිහිල්ලා. පුද්ගලික වර්ගින සාසන එක එක්කෙනාගේ බූදල වගේ. එහෙම නෙමෙයි සංඝයා නම් සංඝයා. ඒත් එකයි මෙහෙත් එකයි මේ අරහේ වාසී සංඝයා මෙහෙ වාසී සංඝයා කියලා නෑ. සංඝයා ඉන්නේ බුද්ධ ශ්‍රාවකයෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. එච්චරයි. නැතුව අර මේකේ වාසී අර මේකේ වාසී එහෙම කොයිද සංඝයයි. එහෙම කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමකට. සංඝයා කියලා කතා කරොත් එතනට භික්ඛුස් මම භික්ෂුවක් කියලා ප්‍රතිඥා දෙන භික්ෂුන් වහන්සේලා අයිති. එහෙම තමයි සංඝයා බෙදෙන්නේ. එතකොට මේක තමයි ඊළඟ. අප්‍රසාද වැඩියෙන් තියාගෙන වාසය කිරීම. තවත් එකක් තියෙනවා. ස්තවීරත් මධ්‍යමත් නවකත්. ඔය තුන් දෙනාම හම්බ වෙනවනේ පන්සලකදී. ස්තවීර කියන්නේ වැඩි හිටීම. මධ්‍යම කියලා කියන්නේ සාමාන්‍ය. නවක කියලා කියන්නේ ආධුනික. මේ තුන් දෙනා චරිත තුනක්. ස්තවීර භික්ෂුව සමහරක් විට වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. විට කකා කෙල ගහනවා වෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. ඒතර මේ උපාසකයෝ කොච්චර කිව්වත් ආන්නේ හැමතැනම කෙල ගහලා අරකයි මේක අපි අපේ අතු ගාන්න මොනවද දැන් මම දැකලා තියෙනවා මේ ගොඩාක් පන්සල් වල මේ අර ඇබිත්තියෝ කියලා පිරිසක් ඉන්නවානේ. ඒක හාමුදුරුවෝ ඉන්නේ මෙහෙම අභිධර්ම විශාරදවරු ත්‍රිපිටක විශාරදවරු මේ අර ඒ රටවල් වලින් මේ රටවලින් ගත්ත පුදුමාකාර අග රද ඔය තියෙන එකේ ඒවා තියෙන පන්සලේ නැබිත්තියා එයා සීනි ටික වහගෙන යතුරු දාගෙන එයා තමයි පන්සලේ අයිතිකාරයා. ලොකාමුදුරුවෝට අපි එපා ඒවා බලාගන්න එහෙම කියනවා. මට එහෙම කියලා තියෙනවා. අපේ පන්සලෙන් නෙමෙයි. ඒ කාලේ හිටපු තැනක. අපේ ගේ ඉතින් කවුරුත් කියන්නේ නැහැ. මං කිව්වොත් හැර. එතකොට ඒ ස්තවීර භික්ෂුන් වහන්සේලා ගැන හිල් හොයන්න යන්න හොඳ නැහැ. සමහරු ඉන්නවා ඔය පන්සල් වල ඇත්ත කතාව මම මේ කියන්නේ පින්වතුනි. දායකයා ආවට පස්සේ දායකයන්ට ලොකු හාමුදුරන්ගේ අඩුපාඩු. ඒ ලොකු හාමුදුරුවෝ තෝම හිටියට ආර ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා මේමයි ආමයි අරමයි දන්නේ නැත්. එහෙම කියනවා. එහෙම කියන්න හොඳ නැහැ. එහෙම කියන්නේ දුර්ජනය. ස්තවීර භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු හොයන්න හොඳ නැහැ. භික්ෂුව දන්නවා තමන්ගේ ජීවිතය මොකක්ද? තමන් කොහෙටද යන්නේ? සමහර කෙනා හැමෝම නිවන් දකින්න මහාන නොඋන වෙන්නත් පුළුවන් නේ. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. සාසනයට වැඩක් කරන්න මහාන වෙන්න බැයිද? පුළුවන්. අනගාരിക ධර්මපාලතුමල්ලා. වගේ මහණුනේ මොකද අන්තිම කාලේ වුණත් රට ගැන හැඟීමක් තිබ්බා.
අන්න ඒ වගේ එහෙම ඉන්න පුළුවන් නේ මට මේ රටට සේවයක් කරන්න පුළුවන් මේ මිනිස්සුන්ට ධර්මයේ ටිකක් ඉස්මතු කරන්න පුළුවන් මගේ කැපැසිටි එකත් එක්ක මට ධර්ම ඉගෙන ගන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බණ කියනවා කමක් නෑ අනේ කමක් නෑ කිසි ප්‍රශ්නයක් මධ්‍යම භික්ෂුව කියලා කියන්නේ සමහරක් විට පරිපූර්ණ කෙනෙක් නෙමෙයි නවකත් නෙමෙයි එනිසායි පරිපූර්ණ භාවයට යනකම් උපාසකවරු උන්වහන්සේලාගේ අඩුපාඩු හොයන්න ඕනේ ඊළඟට චූටි ස්වාමීන් වහන්සේලා නවක අලුත්මයි උන්වහන්සේලා පොඩි උන්වහන්සේලාගේ අඩුපාඩු කොහොමත් හොයන්න ඕනේ කාලයක් යනවා ඕගොල්ලෝ කියන විදිහට රොබෝලා හදන්න බෑ සාසනෙ උන්වහන්සේලාගේ තියෙන අර ඇටිටියුඩ්ස් නැත්නම් ආකල්ප වෙනස් කරලා ශ්‍රමණ ආකල්ප බස්සන්න කාලයක් යනවා ෆෝමැට් කරලා වින්ඩෝස් දානවා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ එක දවසක් එහෙම වෙනවා හිටපු ගම එක දවසක් මට මතකයි මම ඔය කුටියකට වඩිනකොට අපේ සෙනසුනේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් චූටි එක්කෙනා ඉන්නේ චූටි කුටිය ඇදලා තියෙන තට්ටු දෙකටනේ එක කුටියකට ගහලා තියෙනවා යකට දැලක් උන්වහන්සේ මොකද කරන්නේ අර මම දැන් වාහනේට වෙලා බලන් ඉන්න උන්වහන්සේ අර දැල දිගේ රූටල පල්ලෙහාට එනවා හරිද මට මේක කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ කැමරා එකක් තියෙනවා ඒ කැමරා එකේ ඔක රෙකෝඩුත් වුණා මට මේකට ඇතුළේ ඉඳන් හිනත් පොඩි කමනි පිංගුතුනි ඒක පිට වෙන්නත් එපයි නමුත් සරකලා නම් උන්වහන්සේ අදත් හොරාට ඕක කරනවා සරකලේ නෑ කාලේ අරගෙන කිව යුතු තැනදී ඔලුවට දැම්මා දැන් නම් මට එහෙම එකක් පේන්න නැහැ කියන්නේ එහෙම තමයි මිනිස්සු තමන්ගේ ගිහි දේවල් ළඟ තියාගෙනයි ශාසනයට එන්නේ ශාසනයේ තියෙන පරිපූර්ණ මිනිස්සුන්ට ජීවත් වෙන්න මේ නිදහස දීපු තැන නෙවෙයි අඩුපාඩු තියෙන මිනිස්සුන්ට හැදෙන්න දීපු තැන පරිපූර්ණ මිනිස්සු මොකටද ආයි මොනවද ලබන්නේ අඩුපාඩු සහිත මිනිස්සුන්ට හැදෙන්නයි සෙනසුන් දායකයාගේ වගකීම උපාසකයාගේ උන්වහන්සේලාට හැදෙන්න අවශ්‍ය කරන ප්‍රතිපහසුකම් සපයීම නැතුව හාමුදුරුවෝ හැදෙන පන්සලට ඇවිල්ලා ඒකේ වෙන අඩුපාඩු ටික කතා කරන එක නෙමෙයි ඒක උන්වහන්සේලා හැදෙන ඉගෙන ගන්න ගොඩනැගෙන තැන ඒ ගොඩනැගීමට ඔබ අවස්ථාව දිය යුතුයි සමහරුන්ට දෙකක් යනවා තුනක් හතරක් පහක් උපසම්පදා වෙලත් පහක් ඉන්න ඕනේ කියලා කියනවා අඩුම ඒ දුර්වලයි නම් තවත් ඉන්න ඕනේ එතකොට ඒ හැදෙන ඒරියා එක අපේ එකට ඇවිල්ලා අපේම ඉන්න ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු හොයන්න යන්න ඕනේ නැහැ දායකයෝ. එතකොට පිරිහිනවා. එයා එන දේ නෙමෙයිනේ කරන්නේ. එයා පිරිහිනවා ටිකින් ටික. ඇයි කොයි වෙලෙත් අප්‍රසාද බහුලයිනේ. ස්ථවිර භික්ෂුව ගැනත් අප්‍රසාදයි, නවක භික්ෂුව ගැනත් අප්‍රසාද, මධ්‍යම භික්ෂුව ගැනත් අප්‍රසාද. අප්‍රසාද බහුල නිසා එයාට ඒක කරන්න වෙන්නේ. පැහැදිලිද මම මේ කියන එක? මේක තමයි ඊළඟ කාරණාව. ඊළඟ එක යම් කෙනෙක් මේ ශාසනින් පිට ප්‍රතිග්‍රාහක සම්පත්තිය හොයනවා නම් පූජකය හොයනවා නම් දැන් මට කියන්න ඕනි උනේ දැන් අර ටික තේරෙනවනේ මම වෙලා යන නිසා වැඩි ගන්න නැතුව කියාගෙන යන්නම් හරිද ওই ටික මතක තියාගෙන ඉන්න වෙනත් දේවල් වලට වෙනත් පූජකය හොයනවා නම් ඒකත් පිරිහෙන දෙයක් උදාහරණයක් සසුනේ නෑනේ දරුවෝ නැති අම්මලට දරුවෝ දෙන ක්‍රමවේදයක් සසුනේ නෑ යම් අම්ම කෙනෙක් මට ඇවිල්ලා කිව්වොත් අනේ ආමුදුරුවනේ අපිට දරුවෝනේ අපි මොකද කරන්නේ මම පෞල් සෞඛ්‍ය නිලධාරියෙක් නෙවෙයිනේ මෙහෙම කරන්න අතන්ට යන්න මෙතනට වාර වෙන්නේ එතකොට දරුවෝ ලැබෙයි මේ එන්නකො මම පිරිත් නූලක් ගැට ගහන්නම් දරුවෝ ලැබෙයි එහෙම එකක් ශාසනේ නෑ ශාසනේ තියෙන යථාර්ථය ඒකනේ බුදුරජාණන් වහන්සේ අර ඔයගොල්ලොන්ට මතක ඇති අර වටු බිත්තර කාලා එක දරුවෝ දෙන්නෙක් ගියාත්මක බුදුරජාණන් වහන්සේට පාවඩයක් කෙළුවා මට අපිට දරුවෝ ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේ මේ පාවඩෙන් යයි. භාග්‍යතුන් වහන්සේ ඒකෙන් වැඩියේ නෑ. නැවතුණා. ආනන්ද මේ පාවඩය අයින් කරන්නයි කිව්වා. ඒ ස්වාමීනි ඔකේ වඩින්නේ නැත්තේ. ඔබ මේක එළපු අරමුණ කවදාවත් ඔබට ඉටු වෙන්නේ නෑ. හේතුව පෙර භවයේ ඔබ මේ වගේ වැඩක් කරලා තියෙනවා. බිත්තර කාලා තියෙනවා. අන්න සාසනෙ එහෙම එකක්. දැන් ඕගොල්ලොන්ට එහෙම වුණා නම් ඔන්න කවුරු හරි අන්‍ය ආගමිකයෙක් ඇවිල්ලා කියනවා මේ මාට ඉස්සර දරුවෝ හිටියේ නෑ.
පස්සේ මම දෙයියන්ව ඇදහැව්වා. දෙයියෝ දුන්නු දරුවෙක් තමයි මේ මට ඉන්නේ. දැන් ඒ කෙල්ලට අවුරුදු මෙච්චරයි. අන්න දැන් උපාසකයා හෙල්ලෙනවා. දරුවෝ දුන්නේ කවුද? දෙයියෝ. දෙයියෝ දරුවෝ දෙන්න නම් මොකක් කරන්න ඕනේද? පන්සල් යන එක නවත්තලා හැමීරිදටම අන්න අරහෙට යන්න ඕනේ. දැන් මොකද කරන්නේ? මුන්දෙලා හැමීරිදටම පොඩි බැඳගෙන දහම් පාසල් යන දරුවෝත් අයින් කරගෙන අන්න අර යන. අන්න යනවාරේ. පස්සේ මොකද වෙන්නේ? පස්සේ දැන් බෞද්ධ පදනමකුත් තියෙනවනේ මේගොල්ලන්ට. හදිසියේ කොයි හරි යන්නේ එක මන් දරුවා හැප්පිලා මැරෙනවා. ඊට පස්සේ එනවා අපේ ළඟට. ආමුදුරනේ හිත හදාගන්න බෑ. ඇයි? අර හිත හදන්නේ නෑනේ. එතන කෙලින්ම rest in peace කිව්වා. සාමදානිය සතපෙත්වා කිව්වා යව්වා. දෙයියෝ ගාවට ගියේ කියලා යව්වා අම්මා. අම්මට හිත හදාගන්න බෑ. මොකද පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යථාර්ථවාදී බුදුදහමේ සත්‍යතාවය. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියපු භාග්‍යතුන් වහන්සේ කැමති දේ නොලැබීමේ දුක යථාර්ථය මත වෙනකොට බුද්ධහම මතක් වෙනවා. අපි ගාවට එනවා. ආමුදුරුවනේ. කෙල්ල මැරුණා මොකද කරන්න ඕනේ? කොල්ල මැරුණා. අපි මොකද කරන්න ඕනේ? මෙහෙමයි මේ බුදුදහමට අනුව ජීවත් වුණා නම් අනේ බුදුදහමට අනුව නෙමේ ජීවත් වුනේ. ඇයි? අන්න දරුවා හම්බ වෙන්න ගිහිල්ලා එක එක තැන්වල. දැන් මොකද කරන්නේ? මිත්‍යා දෘෂ්ටිකයි නම් අපායේ. දැන් ආවට බේරෙන්න බෑ. දැන් පසුතැවෙන්න වෙන්නේ පස්සේ. එහෙම දරුවෝ දෙන්න විදියකුත් නෑ පින්වතුනි. එහෙම දෙනවා නම් එහෙම දෙන දරුවෝ ඇයි ඔටිසම් කරලා දෙන්නේ? එහෙම දෙන දරුවෝ ඇයි මන්ද බුද්ධික කරලා දෙන්නේ? ඇයි ඒ දරුවන්ගේ අතපය නැත්තේ? ඇයි උපදිනකොට වග්ගඩුවක් දෙන්න අමතක කරනවද දෙවිවරු? දෙවියෝ පද්දන දරුවෝ ලෝකේ නෑ. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. කර්මයයි පින්වතුනි ප්‍රතිසන්දිය ලබලා දෙන්නේ. කර්මයයි ඔබේ රූපේ තීරණය කරන්නේ. ඔබට කොයිතරම් IQ එකක් එන්න නැත්නම් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මොලේ ප්‍රමාණයක් එන්න ඕනිද? ඔබේ වර්ණය කොයි ආකාරයෙන්ද සංශ්ලේෂණය විය යුත්තේ? ඒවා අවශ්‍ය දේවල් බෙදා හැරිය යුත්තේ කොයි ආකාරයෙන්ද ඔබව? ඔබේ අතපය තියෙන්න ඕනේ කොහොමද? එක අතක් කොට දෙක අතක් දිගද? ඔබ සසර කරපු කර්ම මිසක් කවුරුත් දෙන්නේ වලමේ. එනිසා මොනම හේතුවකටවත් මේ ශාසනින් පිට දාන මාන වලට කට්ටිය හොයන්න යන්න එපා. හාමුදුරුවන්ට විතරයි දෙන්න ඕනේ නෑ ඕන කෙනෙක්ට දෙන්න. හාමුදුරුවන්ට නුදුන්නත් ඕන කෙනෙකුට දෙන්න. අපි මේ මහණුනේ ඕගලන්ගේ දානේ කාලා ඉන්න නෙමෙයි. ඒක කියන්නම්කෝ. ස්වාමීන් වහන්සේලාට දානි නුදුන්නේ කියලා සයින් වහන්සේලා සසුනින් යන්නේ නෑ. ඕන තරම් දාන නොලැබිච්ච අවස්ථාවල හාමුදුරුවෝ ශාසනීය සිවුරු ඇල්ල ගියේ නෑනේ උඹලා අපිට දාන දෙන්නේ නෑ කියලා. දැන් මේ අමාරු කාලයක් නෙමෙයිද හැමෝටම යන්නේ. අමාරු කාලයක්. හැබැයි ඕගලන්ට පත්තරවල පේනවද අරහා පන්සලේ හැමදෙනාට දාන්නේ නැහැ කියලා සිවුරු ඇරියාය. මේ පන්සලේ හැමදෙනාන්ගේ ලයිට් කපලයි කියලා සිවුරු ඇරියාය නේ. මේ කොවිඩ් කාලේ කරන්ට් බිල ගෙවා ගන්න බෑ නම් ඉටිපන්දම් ගාගෙනදී අපි සසුන් ඉන්නවා. කණ්ඩ නෑ නම් කරකොල කාලා හරි අපි පැවිද්ද ගෙවෙනවා. ඉන්න නෑ නම් අපි දායකයන්ට කියන්නේ අනේ ඉතින් අපිට ඉන්න තැනක් දුන්නේ නෑනේ අපි ගෙදර යනවනේ. අපි කොහොමත් මේ සසුනේ ඉන්නවා. පුළුවන් කාලයක් මෙරළ වැටෙනකම්. ඒක පිටුතුණි අය දෙකක් නෑ ඉතින්. හරිද? කියන්නේ මේ දාන නෑ අරව නෑ මේව නෑ කියලා අපි සසුනින් යන්නේ නෑ. එහෙම එකක් නෑ. කීයටවත්. එනිසා ඕන කෙනෙකුට කන්න බොන්න දුන්නට කමක් නෑ. උපාසක භාවය හානි වෙන තිසරණියෙන් පිට වෙනත් රැකවරණ හොයන්න එපා. තිසරණියෙන් පිට වෙනත් රැකවරණ. ඒ කියන්නේ අසනීපයක් වුණාම බේත් ගන්න යන්න එපා. යන්න. ස්වාමිනී බේත් කරන්නේ වෙන ආගමේ කෙනෙක්. කමක් නෑ. බේතක් කරගන්න ඕන නම් යන්න. උපාසක බුදුරජාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසයට හානි වෙන්න දෙන්න එපා. වෙනත් විමුක්තියින් පිළිබඳව හොයන්න එපා. නිබ්බාණී කියලා විමුක්තියක් තියෙනවා. නිබ්බාණං පරමං සුඛං. එතනින් යහට යන්න එපා. ශාස්ත්‍රීය විදියට වෙනත් ශාස්ත්‍රීය කෙනෙක් වැසුරු කරන්න එපා. හරි. සංඝයා වෙනුවට වෙනත් ආශිර්වාද උපදෙස් ලබන්න යන්න එපා. බේත් ටික කරගන්න. යාචකයෙක්ට දෙනවා වගේ දන් දෙන්න. අපපස්ථාන කරන්න. නමුත් අධර්මය ප්‍රවර්ධනය කරන්න දව් කරන්නත් එපා. ලෝකයක් මිත්‍යා දෘෂ්ටික කරන්න උපකාර කරන්නත් එපා. බුදුන් සරණ, ධම් සරණ, සංඝ සරණ හැර වෙනත් සරණක් ගැන හිතන්නත් එපා. ඒ තමයි 6 වෙනි කාරණාව. මතකයිද? සංඝයාගේ දර්ශනය, සද්ධර්ම ශ්‍රවණය,
පැවිද්ද පිළිබඳව අපහැදීමෙන් ඉන්න එපයි කිව්වා. කුඩා ලොකු ස්වාමීන් වහන්සේලා ගැන වෙන වෙනම අප්‍රසාද හිතන්න එපයි කිව්වා. 4යි. සීලේ හික්මෙන්න කිව්වා. සීලේ හික්මුන් නැති වුණත් පරිහානි. 5යි. වෙනත් තැන්වල ගුරුවරු හොයන්න එපා. වෙනත් තැන්වල පූජකයෝ හොයන්න එපා. ඊළඟ එක සංඝයාට කලින් ඒගොල්ලන්ට දානමාන පිළිගන්නවනවා නම් එහෙමත් තියෙනවා සමහරව. සමහරව සර්වාගමික කියලා සංකල්පයකුත් මේ මගේ සූත්‍ර නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශිත සූත්‍ර. මේ සූත්‍ර අරගෙන බලන්න උපාසක පරිහානීය සූත්‍රය, උපාසක විපත්ති ධම්ම සූත්‍රය, උපාසක පරාභව ධම්ම සූත්‍රය අරගෙන බලන්න. වජ්ජිපුත්තක වර්ගයේ වගේ තියෙන්නේ මතක. වජ්ජිපුත්‍රක ඔය අහලා තියෙන අර වජ්ජිලගේ සප්තපරිහානීය ධර්ම දේශනා කළේ. ආන්න එතන තියෙන්නේ මේ සූත්‍රය. ලිච්ඡවිලට දේශනා කරන මේ කතාවම වජ්ජිලටත් දේශනා කරන සප්තපරිහානීය ධර්ම කියලා. මෙතනදිත් මේ කතාව පෙන්වලා තියෙනවා. අවසානම එක තමයි භික්ෂුවට කලින් වෙනත් ප්‍රතිග්‍රාහක සම්පත්තින් වලට දන් දෙන්න හදන්න එපා. පැහැදිලිද මම මේ කියන්නේ? භික්ෂුව තමයි ලෝකේ උතුම්ම. ඒ ආර්ය සංඝ රත්නයේ ප්‍රතිපත්තිය පුරා ගන්න ඔබට පුළුවන් නම් උදව් උපකාර කරන්න පැහැදිලිව මුල් වෙලා. ඒකෙනුත් ඔබ පිරෙන්නේ නැහැ. ඇයි? අනුජානාමි භික්කවේ බත්තග්ගේ අනුමෝදිතු. බණ ටිකක් දාන ටිකක් ගේන මිනිස්සුන්ට සසර ගැන බණ ටිකක් කියලා යවන්න මහණෙනි. අනුජානාමි භික්කවේ මම ඔබට අනුදෙන වදාරනවා. බත්තග්ගේ අනුමෝදිතු. දානශාලාවේ බත් එක අරගත්තට පස්සේ නිකන් හැරිලා ඉන්න එපා. කට්ටියම ඉඳ ගන්න. හැම පන්සලේ ඉන්න සෙනසුන් ඉන්න හැමෝම ඉඳ ගන්න කිව්වා. ඉඳගෙන බණ ටිකක් කියලා යවන්න. ඒක කරන්න ඕනේ අපි. විනය ශික්ෂාපදය. කාටවත් නැකිලා යන්න බෑ. ඉඳගෙන කියන්න ඕනේ. ඉතින් මේ 7 උපාසකයෙක්ගේ පිරිහීමට හේතු වෙන කරුණු 7ක් මෙව නොකරත්. ඒ නිසා මෙන්න මේ පරිහානීය ධර්ම තේරුම් අරගෙන තමන් මේ පිරිහීමේ පක්ෂයට වැටෙන්නේ නැතුව පිරිහෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව ලැබිච්ච උපාසක භාවය වැඩි දියුණු කරගෙන නිවන් දකින්න කෙනෙක් බවට පත් වෙන්න. මේ කරුණ උපයෝගී කරගන්න ඔබට මේ දේශනාවේ කාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කළ තියෙන්නේ ගාල්ල වැලිකොන්ද කලණ නිවසේ පදිංචි සීලවතී කුරුන්දගේ මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින් අරමුණ සැප්තැම්බර් 2 වෙනි දිනට 50 වන ජන්මදිනයේ සමරන මහනුවර බරිගම චන්ද්‍රිකා නිවසේ පදිංචි ඩී මංගල කේරත දියණිය ඇතුළු පවුලට සහසම්බන්ධ සියලුම දරුවන්ට මේ ගෝර කටුක සංසාර බියදෙනී වහවහා නිවන් මඟට පිවිසීමට හා දහමෙහි පමා නොවීමට මේ ධර්ම ශ්‍රවණී හේතු වේවා. දායකත්වයේ දරන සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාට ඊ타ම ඉක්මන් දිනයකදී සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණය අවබෝධ වේවා. දේශකයන්න් වහන්සේලා තුළු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කැප වේලා කටයුතු කරන සියලු දෙනාට මියගේ ඥාතීන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කළා තියෙනවා. පින්වත්නි, මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් පරිදි නමින් මියගිය සියලුම ඥාතීන්ට පළමු පින් අනුමෝදන් කරමු. නම් සඳහන් කළ නොකළ සියලු දෙනා සංසාරේ ළඟින් ඉඳලා මියගිය සියලු දෙනාම පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ගෙන කටයුතු කළ ඔය පින්වතුන් සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා. උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා. මේ කුසල් පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එම ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. Elvin tumen suvin